නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දිනාගෙම කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත සදහැවත් පින්වතුනි, අපේ ජීවිතයේ පින්වතුනි අපි බොහෝ සෙයින් හිතිය යුතුම කාරණාවක් තමයි රැකවරණය. රැකවරණය ගැන අපි කල්පනා කරනවා. රැකගත යුතුයි කියලා දේවලුත් අපි හිතනවා. අපි ගත්තොත් රැකගත යුතු දේ කියලා බොහෝ වෙලාවට අපි කල්පනා කරන්නේ බාහිර දෙයක්මයි. දෙමව්පියෙකුට නම් දරුවෝ රැකගත යුතුයි කියලා හිතෙනවා. බිරිඳ ස්වාමියාට ඒ දෙදෙනාව රැකගත යුතුයි කියලා හිතෙනවා. පෙම්වතුන්ට පෙම්වතියන්ව, පෙම්වතියන්ට පෙම්වතුන්ව රැකගත යුතුයි කියලා හිතෙනවා. ඉතින් මේ විදිහට රැකවරණය ගැන ගත්තාම අපිට පරිබාහිර දෙයක්මයි. එක්කෝ ධනය, දීපල, වස්තුව, එක්කෝ අපි පරිහරණය කරන මොන හරි භාණ්ඩ. ඕවා තමයි අපිට රැකගත යුතුයි කියලා හිතෙන්නේ. කලාතුරකින් මිනිස්සුෙකුට හිතෙන්න පුළුවන් මං මාව රැකගත යුතුයි කියලා. එහෙම හිතුණත් මිනිස්සුෙකුට තමන්ව රැකගන්නවා කියන්නේ මොකක්ද කියලා නම් ලේසියෙන් තේරෙන්නේ නැහැ. ඇත්තටම පින්වතුනි මොකද්ද තමාව රැකගන්නවා කියලා කියන්නේ? එහෙම නැත්නම් තමාව රැකගන්නවා කියා රැකගත යුත්තේ කුමක්ද? මේ කයද? මේ කය ආරක්ෂා කරගන්න එකද? මේ කුණු ශරීරය රැකගන්න එකද තමාව රැක ගැනීම? ඇත්තටම තමාව රැක ගැනීම කියලා කියන්නේ හයක් රැකගන්න එක. මේ හය මොනවද? ඇස, කන, නාසය, දිව, කය, මනස කියන මේ හය රකින්න ඕන. මේ හය රකින්නවා නම් එයා තමන්ව රැකගත්තා. මේ හය රැකලා නැත්තම් මං මාව රැකගන්න කෙනෙක් කියලා කොච්චර කිව්වත් එයා රැකිලා නෑමයි. ඒ නිසා අද මේ දහම් කතාව ශ්‍රවණය කරන්න පෙරම අදහසක් ඇති කරගන්න මම නම් මාව රැකගන්න ඕනේ. ඒ උදෙසා මං ඇහත් රකින්නවා, කනත් රකින්නවා, නාසයත් රකින්නවා, දිවත් රකින්නවා, කයත් රකින්නවා, මනසත් රකින්නවා කියන අදහස ඇති කරගන්න. ඒ රකින්නවා කියලා කියන්නේ මොකද්ද පින්වතුනි? අකුසල් හට නොගැනීම පිණිසත්, කුසල් ඉපදීම පිණිසත්, හටගත් කුසල් ආරක්ෂා වීම පිණිසත් තමයි අපි මේ අස කන නාසය දිවකය මනස රැක ගන්න ඕන. ඉතින් අද මේ උතුම් අදහස ඇති කරගෙන අපි මේ ධර්මයේ ශ්‍රවණය කරමු. අද දේශනාවට දායකත්ව දරනු ලබන්නේ 50 වෙනි විවාහ සංවත්සරයේ සමරන පින්වත් පියසිරි මාදුගොඩ සහ සුමිත්‍රා මාදුගොඩ යන පින්වත් දෙමාපියන් හට සෙත් ප්‍රාර්ථනා කරමින් මේ දෙමාපියන්ට නිදුක් නිරෝග සුව සැලසේවා, දීර්ඝායුෂ සැලසේවා, ගෞතම සාසනය තුල සුවසේම ධහමේ හැසිරී ධර්මාවබෝධය කරන්ට මේ ධර්ම දානමේ පින හේතු වේවා කියන අදහසින් දරණි, දහම්, ධිර් ප්‍රතාපසිංහ, කොළුණු, ක්‍රිස්මී සහ කේදර මාදුගොඩ යන ඒ දූ දරුවෝ මුණුපුරන් සෑම සියලු දෙනා ඒක රාශී වෙලයි අද මේ උතුම් ධර්ම දානමේ පින සිද්ධ කරන්නේ. පින්වතුනි, අපේ මහා කරුණික බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉද්දි තරුණ යාළුවෝ 5 දෙනෙක් ඇවිල්ලා බුද්ධ ශාසනය මහාන වුණා.
මේ යාළුවෝ 5 දෙනාට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න ලැබුණා. ඔය ඉන්ද්‍රිය සංවර කර ගැනීම ගැන. ඇස කන නාසය දිවකය මනස සංවර කර ගැනීම ගැන මෙයාලට අහන්න ලැබුණා. මේ 5 දෙනාට තිබුණා සංසාර පුරුද්දක්. මේ සංසාර පුරුද්දත් එක්ක මේ 5 දෙනාට ඉන්ද්‍රිය සංවරය ගැන අහනකොට හොඳටම අර ඉඳුරන් සංවර කර ගැනීම ගැන තදට හිත පිහිටියා. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඉන්ද්‍රිය සංවර කරගන්න බැරි වුණොත් නිවනින් ඈතට යනවා. ඉන්ද්‍රිය සංවර කරගත්තොත් නිවනට ලං වෙනවා. නිවන කියලා කියන්නේ පින්වතුනි සැනසෙල්ලනේ. සැනසෙල්ලකට කැමති නම් කෙනෙක් එයා ඉන්ද්‍රිය සංවර කරන්නම ඕන. ඉන්ද්‍රිය සංවර කරොත් සැනසෙල්ලට ලං වෙනවා. ඉන්ද්‍රිය සංවර කරගන්න බැරි වුණොත් නම් සැනසෙල්ල ගොඩාක් ඈතට යනවා. බුදුරජාණන් වහන්සේ ඒක වදාළ මෙහෙම. අපි ඇස ගැන ඉගෙන ගනිමු. දැන් ඇස කියන්නේ අපි රැකගත යුතු එක ඉන්ද්‍රියක්නේ. ඇස ගැන ඉගෙන ගන්න ක්‍රමයටම තමයි අනිත් හයම දැනගන්න ඕන. ඇස ගැන බුදුරජාණන් වහන්සේ වදාලා මෙහෙම. රූපං දිස්වා සති මුට්ඨා පිය නිමිත්තං මනසි කරෝති. රූප බලන්නේ ඇහෙන් ඇහැ අසංවර කරගෙන නම් හොඳට සිහිය පිහිටුවාගෙන නෙමෙයි නම් ඒ දකින රූපවල ප්‍රිය නිමිති මානසිකාර වෙනවා. ශා ලස්සනයි, හැඩයි, හරි සරාගී නොඑක් නිමිති මේ හිතේ හිටිනවා. එතකොට මේ නිමිති හිට්ටහම සාරත්ත චිත්තෝ වේදේති තංච අජ්ජෝසාය තිට්ඨති. මහා ඇල්මකින්, මහා ආසාවකින්, මහා ලෝභකින් තමයි අර රූපේ විඳින්නේ. එතකොට ඒ රූපය මේ හිත ඇතුලේ කිඳා බහිනවා. ඒ කිඳා බහිනවා කියලා කියන එක තමයි අජ්ජෝසාය තිට්ඨති කියලා කිව්වේ. හරියට රජකම් කරනවා. අර රූපේ මේ හිත ඇතුලේ රජකම් කරන්න, හොල්මන් කරන්න පටන් ගන්නවා. දැන් ඒකම තමයි මැවෙන්නේ. ඒ රූපේ විසින් මේ මනුස්සයව සම්පූර්ණයෙන් පාලනය කරන්න පටන් ගන්නවා. තස්ස වඩ්ඩන්ති වේදනා අනේකා රූප සම්භවා. ඊට පස්සේ අනේක ප්‍රකාර වද වේදනාව අර රූපේ මුල් කරගෙන හට ගන්නවා. ඒ රූපේ මුල් කරගෙන හීන දකින්නවා, බත්පත කණ්ඩ ගියත් රූපේ මැවිලා පේනවා, ඇස් දෙක පියාගන්න බෑ අර රූපේ මැවෙනවා, හැරෙන අතේ රූපේ පේනවා. එයාට ඒ රූපේ මුල් කරගෙනම নানা ප්‍රකාර වද වේදනා උපදිනවා. අභිජ්ජාච විහෙසාච චිත්ත මස්සු පහඤ්ඤති. ලෝභය වෙහස හටගෙන හිත පෙලන්න පටන් ගන්නවා. ඒවන් ආචිනතෝ දුක්ඛං ඔය විදිහට දුක රැස් කරනකොට, දුක ගොඩ ගහ ගන්නකොට ආරා නිබ්බානං උච්චති, නිවනින් ඈතට ගියා කියලා කියනවා. ඉතින් බලන්න ඔය ඉන්ද්‍රිය අසංවර වීම ගැන ඔය කතාව කොච්චර සත්‍යයක්ද? ඕක අපි පෞද්ගලිකව අපේ ජීවිතවල විඳලා තියෙන එකක් නේද? අසංවර වූ ඉඳුරන් නිසා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා දැන් ඔය ක්‍රමයටම තමයි කන, නාසය, දිවකය, මනස අසංවර වීම ගැන තේරුම් ගන්න ඕන. ඇස සංවර කරගත්තොත් කොහොම තියෙයිද? නසෝ රාජ්‍යති රූපේසු රූපං දිස්වා පතිස්සතු. හොඳට පිහිටුවා ගත්ත සිහියකින් යුක්තව නම් රූප බලන්නේ. ඒ කෙනා අර බලන රූපවලට ඇලෙන්න යන්නේ. බලන රූපේට තමන්ගේ ඇතුළට එන්න දෙන්නේ. විරත් චිත්තෝ වේදේති චංස ඥාජ්ජෝ සාය තිට්ඨති. නොයලුණු සිතින් රූපේ විඳිනකොට ඒ රූපේට බෑ මෙයාගේ හිත තුල රජකම් කරන්නට. හිතට බැස ගන්න බැරුව යනවා. යතාස්ස පස්සතෝ රූපං සේවතෝ චාපි වේදනං. යම් විදිහකට රූප දකින්නවාද, යම් විදිහකට විඳීම් සේවනය කරනවාද කීයති නෝ පචීයති. කෙලස් ගෙවෙනවා මිසක් කෙලස් රැස් වෙන්නේ නැහැ. ඒවංසෝ චරති සතු. ඔහොම තමයි හොඳ සිහිනුවණින් යුක්ත කෙනා තමන්ගේ ඉන්ද්‍රිය සංවරය පවත්වන්නේ. ඒවන් අපචිනතෝ දුක්ඛං. ඔය විදිහට දුක කියන එක රැස් නොකරනකොට සන්තිකේ නිබ්බානං උච්චති. නිවන ළඟ ඉන්නවා කියලායි කියන්නේ. ඉතින් ওই විදිහටම කන, නාසය, දිවකය, මනස කියන හය ගැනත් ඒ කරුණු ගැනත් තේරුම් ගන්න ඕන. ඉන්ද්‍රිය සංවර කරොත් සැපය, සැනසෙල්ල. ඉන්ද්‍රිය අසංවර වුණොත් දුක, සැනසෙල්ල හිමිවීම. ඉතින් මේ කාරණේ මේ භික්ෂුන් වහන්සේලාට අහන්න ලැබෙනකොට මේ භික්ෂුන් වහන්සේලා ඉන්ද්‍රිය සංවර කරගන්න ඕන කියන හිතට ආවා. ඒ වුණාට එක එක්කෙනා කල්පනා කළේ වෙන වෙන විදිහට.
එක්කෙනෙක් කල්පනා කළා මේකේ අමාරුම ඉන්ද්‍රිය තමයි ඇහැ. ඇහැ පියාගෙන ඉන්නද? ඇහැ පියාගෙන ජීවත් වෙන්නේ. ඒ නිසා මේ ඇස් දෙකෙන් තමයි හොඳටම අරුබුදේ සිද්ධ වෙන්නේ. අනිත් ඒවා නම් එච්චර ගානක් නැහැ. ඒ නිසා ඇස් දෙක රැක්කා නම් ඇති. ඔන්න එහෙම හිතුවා. දැන් මේ භික්ෂුවගේ අවධානය කොතෙන්ද තියෙන්නේ? ඇස් දෙකට විතරයි. ඇස් දෙක රැක ගන්න ඕන. ඇස් දෙක රැක ගන්න ඕන කියලා දැන් වැඩි බලන්නෙත් නෑ. ඉතින් එහෙම තමයි මේ භික්ෂුව රැකෙන්න උත්සාහ කළේ. අනිත් භික්ෂුන් වහන්සේට හිතුනේ කන් දෙක ගැන. ලොකුම අරුබුදේ තමයි හඬවල් ඇහෙන එක. දැන් කන් වල ඇඟිලි ගහගෙන කන් වල ඇබ ගහගෙන ඉන්නේ ජීවත් වෙද්දි. මේක හරියන්නේ. ඒ නිසා ලොකුම අනතුර තියෙන්නේ කන් වල. මේ කන් දෙක තමයි පරිස්සම් කරන්න ඕනේ. දැන් මේ භික්ෂුව හිතන්නේ කන රැක ගැනීම ගැන. අනිත් ඒවා ගැන වැඩි උනන්දුවක් උන්නේ. අනිත් භික්ෂුව කල්පනා කළා නෑ මේකේ අමාරුම එක තමයි නාහේ. නාහේ රකින්න ඕනේ. මේ නාහේට නොවේ ගන්ධ සුවඳ හැමදේම දැනෙන්නේ. දැන් කොච්චර ලස්සන රූපයක් වුණත් ඒ රූපේ මේ ගඳට තිබුණොත් එහෙම ඒකට ඇල්මක් හටගන්නේ නෑනේ. හැබැයි කැත එකක් වුණත් හරි සුවඳයි නම් ඒකට ඇල්මක් හටගන්නවා. එහෙනම් මේකේ ගඳ සුවඳ තමයි ලොකුම ප්‍රශ්නේ. නාහේ රකින්න ඕන. දැන් ඔන්න මේ භික්ෂුව නහයට අවධානය යොමු කළා. අනිත් ඒවා ගැන විශේෂ අවධානයක් නැතුව ගියා. ඊළඟට හතරවෙනියා හිතනවා නෑ මේකේ අමාරුම වැඩේ තමයි දිව රකින්න එක. මොකෝ ඇස් දෙක නම් පියාගෙන හිටියකි. කන් වල ඇබ ගහගෙන හිටියකි. නහය මිරිකාගෙන හිටියකි. නොකා නොබීන්නද? කන්න මේපේ. ඒ නිසා මේකේ අමාරුම එක තමයි දිව රකින්න එක. ඒ නිසා දිවේ රැකවරණය ගැන සෑහෙන්න හිතන්න ඕන කියලා දැන් මේ භික්ෂුව දිව තමයි රකින්නේ. අනිත් ඒවා ගැන එහෙම උනන්දුව එහෙම ඇත්තේ නැහැ. අන්තිමයා හිතුවේ මොකක් ගැනද? කය ගැන. භික්ෂුව හිතුවා කය රකින්න එක තමයි අමාරුම කටයුත්ත. මං කය රකින්න ඕන. දැන් මෙහෙම 5 දෙනා එකක් ගානේ ඉඳුරන් රැකීම ගැන තමයි උනන්දුව. දවසක් මේ 5 දෙනාම හම්බ වෙනවා එක තැනකදී. හම්බ වෙලා මේ 5 දෙනා ඉතින් යම් කතා බහකට ගත්ත මිත්‍රයෝ ටිකනේ. කතා බහ හට ගන්නකොට මේක අවසානයේ වාදයක්. එක්කෙනෙක් කියනවා අමාරුම වැඩේ කරන්නේ මම ඇස් දෙක රකින්නේ. ඇස් දෙක පියාගෙන ඉන්නද? ඒ නිසා ඇස් දෙක රැකීම කියන දුෂ්කර දේ මං කරන්නේ මම තමයි අමාරුම වැඩේ කරන්නේ. ඔන්න කෙනෙක් කියනවා. අනිත් එක්කෙනා හැපෙත් ඉඳලා කියනවා ඔයා කරන වැඩේ මොන අමාරුවක්ද? මමයි අමාරු දේ කරන්නේ කන් දෙක රකින්නේ. අනිත් එක්කෙනා කියනවා ඔය ඔක්කලේ ඔක්කොම ලේසි. නාහේ රකින්න එක නමාරු. එතකොට අනිත් කෙනා කියනවා ඔය කොහොම රැකගත්තත් ආයස්මතුන් වහන්සේලා දම්පැන් වළඳන්නේ නැද්ද? මේකේ අමාරු දිව රකින්න එකයි. මං අමාරුම වැඩේ කරන්නේ. දිව මම රකින්නේ. දැන් මෙතන මහ වාදයක්. වාදේ ටික ඉතින් වාදවල ස්වභාවයෙන්නේ වාදේ උස්සඬ නංවමින් නැගෙන්න පටන් ගත්තා. අන්තිමේ භික්ෂූන්ටම තේරුණා අපි මේ මහාන වෙලා ඉන්න අය අපි දැන් ගිහි කාලේ යාළුවෝ වගේ නොවේය. දැන් මෙතන මේ රණ්ඩුවක් එහෙම හටගත්තොත් හොඳ නැත. ඉක්මනට එක භික්ෂුවක් යෝජනාවක් ගෙනා ඇවැත්නි මෙහෙමයි. අපිට මේක තෝර බේර ගන්න බෑ. මේ ඉන්ද්‍රිය සංවර කරගත යුතුයි කියන එක අපිට අහන්න ලැබුණේ හරි බුදුරජාන් වහන්සේ නිසානේ. අපි යමු භාග්‍යතුන් වහන්සේගේ ළඟට. භාග්‍යතුන් වහන්සේ යම් විදිහකට කියනවාද ඒ විදිහට දරාගමු. අපි වාද කරගෙන හරියන්නේ. ඉතින් භික්ෂුන් ඔක්කොම අනුමෝදන් වුණා. හරියට හරි අපි එහෙම කරමු. නැගිටලා මේ භික්ෂුන් වහන්සේලා 5 නම වැඩම කළා භාග්‍යතුන් වහන්සේ ඉදිරියට. ඒ වැඩම කරලා සිද්ධ වෙච්ච ඔක්කොම සිදුවීම කිව්වා. කියලා ඇහුවා ස්වාමීනි ඇත්තෙන්ම අපි 5 දෙනාගෙන් කවුද හරියටම කරන්නේ? අපි 5 දෙනාගෙන් කවුද දුෂ්කරම දේ කරන්නේ? බුදුරජාන් වහන්සේ ඒ ගැන මෙහෙම වදාලා. මහණෙනි හැම ඉන්ද්‍රියක්ම රැක ගැනීම දුෂ්කරයි. නමුත් එක් ඉන්ද්‍රියක් පමණක් සංවර කරගන්න හිතුවොත් අනෙක් ඉන්ද්‍රිය අසංවර වෙනවා කියලා හිතුන්නේ නැද්ද කියලා ඇහුවා. අපි එකක් විතරක් රැකගත යුතුයි කියලා හිතුවොත් අනෙක් ඉන්ද්‍රියෝ ටික අසංවර වෙනවා නොවේද කියලා එහෙම කල්පනාවක් උන්නේ නැද්ද? බලන්නනේ. අපි සමහරවිට ධර්මයේ හැසිරෙන්න කියලා අරගෙන මේ වගේ තැන්වල ගිහින් හිර වෙන්නේ නැද්ද? බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙත් එහෙම හිර වෙලානේ. සමහරවිට සිල්පද රැකීම සම්බන්ධයෙන් වාද කරගන්නේ නැද්ද?
තමන් සමහර වෙලාවට තමන් එක සිල්පදයක් බොහොම ගෞරවයෙන් රකින්නවා. අනිත් කෙනා නිකන් ඒ ගානට රකින්නේ නැහැ වගේ දෙන්නවා. අනේ තමන්ගේ සිල්පදේ මුල් කරගෙන මේ මහා විශාල විදිහට උස්සඬින් වාද හදාගෙන සෑහෙන අරුබුද නැන්ද? හරියට අරුබුදේ තියෙනවා. තමන් අපි හිතමු අභිධර්මයේ යම් පමණක් කියුවා කියලා. අභිධර්මයේ යම් පමණක් කියුවට පස්සේ උන්න සම්පූර්ණ සූත්‍ර දැනුම හැලුවට ලක් කරලා ওই සූත්‍ර විතරක් ඉගෙනගෙන පුළුවන් ද අභිධර්මයේ දැනගන්න ඕන. මෙහෙම নানা ප්‍රකාර දේ හදාගන්න නැද්ද? ආදටත් තියෙනවා. සිවුරු පොරවගත් අයගේ තියෙනවා. ගිහි අයගේ තියෙනවා. ඉතින් අපිට හරියට තේරෙනවා මේ කෙලෙස් සහගතව ධර්මයක් අල්ලන්න ගියාම ඒ ධර්මයේ මුල් කරගෙනත් ගොඩාක් වෙලාවට කෙලෙස් අස්සීම සැරිසරණයි බවට පත් වෙනවානේ. එතකොට බුදුරජාන් වහන්සේ මෙහෙම අහපු ගමන් අර භික්ෂුන් වහන්සේලාගේ දැස් ඇරුණා. ඒ දැස් කියලා කිව්වේ මොකද්ද? නුවණ කියන ඇස් ඇරුණා. ඉතින් මේ භික්ෂුන් වහන්සේලා බුදුරජාන් වහන්සේ දෙස හොඳ අවධානයෙන් බලන් ඉද්දී භාග්‍යතුන් වහන්සේ වදාළ මහණෙනි, ඔබලා මේ පංචේන්ද්‍රයන් ගැන අසංවරව හිටියේ මේ ආත්මේ විතරක් නෙමෙයි. ඔය ක්‍රමේටම නුඹලා කලිමුත් හිතුවා. එකක් රකින්න විතරක් ඕන කියලා හිතුවා. එහෙම හිතලා අවසානයේ ඒකෙන්ම විනාශයටපත් වුණා ඕගොල්ලෝ කිව්වා. එතකොට මේ භික්ෂුන් වහන්සේලාට අහන්න ආසාවක් ඇති වුණා තමන් අතීතයේ කරගත්තේ නස්පැත්තිය. කියනවා අනේ ස්වාමීනි කොයි කාලෙද අපට එහෙම උනේ? බුදුරජාන් වහන්සේ වදාලා මහණෙනි ගොඩාක් ඉස්සර කාලේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත කියන රජුරුවන්නේ බාලම පුතා වෙලා මහා බෝධිසත්වයෝ උපන්නා. එක දවසක් මේ තරුණ වයසටපත් වෙච්චි බෝධිසත්ව පුතා පසේ බුදුරජාන් වහන්සේ නමකට දානයක් පූජා කළා. දානේ පූජා කරලා පසේ බුදුරජාන් වහන්සේගෙන් ඇහුවා ස්වාමීනි මං මේ බ්‍රහ්මදත්ත මහා රජුරුවන්නේ බාලම පුතානේ. ස්වාමීනි මට වැඩිමහල් සහෝදරයෝ 99 දෙනෙක් ඉන්නවා. මං 100 වෙනියා. ස්වාමීනි මට නම් මේ බරණැස රජකම ලැබෙන එකක් නෑ නේද කියලා ඇහුවා. එතකොට මේ පසේ බුදුරජාන් වහන්සේ තමන් වහන්සේගේ නුවණින් බලලා කිව්වා කුමාරය ඔබට බරණැස නම් රජකම ලැබෙන්නේ නෑ තමා. හැබැයි මෙහෙම එකක් තියෙනවා. නුඹ තක්ෂශිලාවට යාගත්තොත් සතියකින් සතියක් ඇතුළත තක්ෂශිලා ගියොත් මේ බරණැස් ඉඳලා නුඹ සතියෙන් රජ වෙනවා කිව්වා. හැබැයි ඉතින් කුමාරය සතියෙන් තක්ෂශිලා යනවා නම් යන්න තියෙන්නේ බොහොම භයංකාර ගමන. ඒ ගමන යනකොට හරියට ඉන්නවා කිව්වා අමනුෂ්‍යෝ විශේෂයෙන් ඉන්නවා කිව්වා යක්ෂණියෝ. වනයේ මැද යක්ෂණියෝ ඉන්නවා. මේ යක්ෂණියෝන්ගෙන් බේරෙන්න නම් හොද්දට ඉන්ද්‍රිය සංවරයක් තියෙන්න ඕන. එතකොට මේ රාජකුමාරයා ඇහුවා ස්වාමිනී මොකද්ද මේ යක්ෂණියන්ගෙන් රැකෙන්න මා කළ යුත්තේ? කියනවා කුමාරය හොද්දට ඇහැ රකින්න ඕන. ඇහැ නිසා නොමගකට යන්න දෙන්න හොඳ නැහැ. තමන්ගේ ඉලක්කය අමතක වෙන්න දෙන්න එපා ඇහෙන්. මොහොතකටවත් ප්‍රමාද වෙන්න දෙන්න එපා. ඊළඟට කන රකින්න ඕන. කනට ඇහෙන ශබ්දයක් නිසා මොහොතකටවත් ප්‍රමාද වෙන්න ඉඩක් තියන්න එපා. ඊළඟට නාහය රකින්න ඕන. නාහයට දැනෙන ගඳක් සුවඳක් නිසා මොහොතකටවත් ප්‍රමාදයක් හටගන්න ඉඩ තියන්න හොඳ නැහැ. ඊළඟට දිවට දැනෙන රස දැක්ක ගමන් කෙල උනන මට්ටමේ රසවත් දේවල් තියෙනවනේ. අන්න ඒ බඳු දෙයකදී මොහොතකටවත් ප්‍රමාදයක් හටගන්න දෙන්න එපා. කයට දැනෙන පහසක් නිසා මොහොතකටවත් ප්‍රමාදයකට ඉඩක් දෙන්න එපා. ඕවා ඔකෝම් පේනකොට හිතට හිතවිලි එයි. ඒ හිතවිල්ලකටවත් තමාතුළ ප්‍රමාදයක් ඇති කරන්න නම් ඉඩ දෙන්න එපා කිව්වා. ඒ ටික කරගන්න පුළුවන් නම් ඔබට ඔය 6ම රැක ගන්න පුළුවන් නම් ඔබට ඉතින් ඒ මාවතින් උනත් යාගන්න බැරිකම නැත කිව්වා මේ පසේ බුදුරජාන් වහන්සේ. එතකොට මේ රාජකුමාරයා මේ බෝධිසත්වයෝනේ. බෝධිසත්වයෝ කල්පනා කළා ඒක මට කරන්න පුළුවන්. මට පුළුවන් මාව රැක ගන්න. ස්වාමීනි මම පිටත් වෙනවා. මට ආශිර්වාද කරන්න කිව්වා. එතකොට මේ පසේ බුදුරජාණන් වහන්සේ දහම් අවවාදයක් කළා. ධර්මයෙන් අවවාද කරලා ඒ ධර්මයෙන් ආශිර්වාද මේ නූලක් සකස් කළා.
ඒක හරි පිරිත් නූලක්. මේ සකස් කරපු පිරිත් නූල මේ කුමාරයාගේ බැන්දා. ඒ වෙලාවේ ඒ ආශිර්වාද දේශනාව කරන මොහොතේ මේ දැන් මේ සත්‍ය වූ ධර්මයනේ කියන්නේ. දැන් අපි පිරිත් කියනවා කියලා මොකද්ද කරන්නේ? සත්‍ය කියමින් ඒ සත්‍ය අනුභවයේ අර පෙන් වලට නූල් වලට කාවද්දන්ට සලසනවානේ. සත්‍ය ගැන තියෙන හැඟීමත් එක්කනේ සත්‍යයට ආදරය කරන අයටනේ පිරිතේ පිහිට තියෙන්නේ නේ. එතකොට අර පසේ බුදුරජාන් වහන්සේ එදා සත්‍ය දේශනා කරනකොට ඒ ඉදිරියේ පැන් එකකුත් තිබ්බා. මේ පැන් එක ආශිර්වාද පිරිත් පැනක් විදිහට අරගත්තා. ඒ අරගෙන මේ බෝසත් කුමාරයා තමන්ගේ පිය රජුරවන්ටත් වන්දනා කරලා යන්න සූදානම් වෙනකොට යාළුවෝ 5 දෙනෙක් හිටියා. යාළුවෝ 5 දෙනා ඇහුවා දැන් මිත්‍රයා නුඹ කොහෙද යන්නේ? කිව්වා මං මේ යන්නේ බොහොම භයංකාර ගමනක් සතියෙන් තක්සශිලා යන්න. අර කෙටි පාරක් තියෙනවා කැලයක් මැදින්. මම මේ කැලේ මැදින් යන්නේ. මිත්‍රයා අපිත් එනවා කිව්වා. අපිත් ඔබේ තනියට එන්නම්. අපිත් හිටපුවම ඔබට හයියක් කිව්වා. නෑ එහෙම බෑ කිව්වා. මේකේ යනවා නම් යන්න පුළුවන් නේ හොඳට ඇහැ කන නාසය දිවකය මනස රැක ගන්න අයට විතරයි. ඔබලට බෑ කිව්වා. කිව්වා මිත්‍රයයි අපිට බැරි. අපි රැක ගන්නම් කිව්වා. එතකොට බෝධිසත්වෝ කියලා තිනවා හරි. ඔහෙලට ඔහෙලගේ වගකීම ගන්න පුළුවන් නම් ආවට කමක් නැහැ කිව්වා. දැන් මේ 5 දෙනත් පිටත් උඩ. දැන් පිටත් වෙලා බෝසත් කුමාරයා ඉදිරියෙන් යනවා. මේ 5 දෙනා ඊට පිටිපස්සෙන් එනවා. මේ මගදී යද්දී යක්ෂණියෝ ටික මේ අයව ගොදුරු කරගන්න කැමැත්තෙන් එක එක වෙස් ගත්තා. දැන් එක තැනක යක්ෂණියෝ නිකන් හරියට ලස්සන කඩයක් දාලා වගේ. එතන ඉන්නවා ලස්සනට ඇඳ පැළඳගෙන. පුදුමාකාර ලස්සනයි. නේක විලාසිතාවලින් යුතු ස්ත්‍රියෝ එතන ඉන්නවා. ඇලා නොයේ කිඟි බිඟි පානවා. මේක දකිනකොට ආතන හිටපු එක්කෙනෙකුට පාලනය කරගන්න බැරුව ගියා තමන්. මොකද මේ 5 දෙනා එක එකක් ගැන තමයි අවධානය යොමු කරලා තිබුණේ. එක්කෙනෙක් ඇහැ ගැන විශේෂ අවධානය යොමු කළා, අනිත් කෙනා කන ගැන, නාසය ගැන, දිව ගැන, කය ගැන. එතකොට අපි හිතමු කන ගැන අවධානය යොමු කරගෙන හිටපු කෙනාට අර රූපේ ගැන වැඩි මේ ඇහැ ගැන අවධානයක් නැහෙනේ. ඇහැට දැක්ක රූපෙන් පිස්සු වැටුණා. බේරගන්න බැරුව ගියා තමන්ව. අනේ මේ එක්කෙනෙක් හීන් සීරුවේ ඇදිලා ගියා අර යක්ෂණියෝ ළඟට. ඇදිලා යනකොට මේ බෝධිසත්වෝ කිව්වා හා මිත්‍රයා සිහිය උපද්ද ගන්නට කිව්වා. කිව්වා නෑ ඉතින් මට මෙතන හොඳයි. ඔහෙලා ඔය ගමන යන්න මං නවතිනවා කිව්වා. මෙච්චර රූබර ලඳුන් අත්හැර මා කොහි යන්නද? නැවතුණා. එහෙමනම් මිත්‍රයා කරන්න දෙයක් නෑ. ඔබේ වගකීම ඔබම තියාගන්න කියලා පිටත් වෙලා ගියා අනිත් 5 දෙනා. අනේ මේ අය පිටත් වෙලා ගිහිල්ලා සුළු මොහොතයි අර රූබර වෙස් අරගෙන හිටපු යක්ෂණියෝ යක්ෂ වෙස් ගත්තා. අර පුද්ගලයාව මරාගෙන කෑවා. විනාශ වුණා. දැන් තව ටික දුරක් යනකොට රූපේට මේ 5 දෙනාම අහුුන්නේ නැහනේ. යක්ෂණියෝ වෙනත් උපායක් යොදලා. එලා දැන් ලස්සන වස්ත්‍රාභරණ වලිමුත් සැරසිලා ඊටාම මිහිරට ගීත ගායනා කරනවා, වීණා වයනවා, ඇතැම් වූ බටනලා වයනවා. පුදුම ලස්සනක්. මිහිරි තාලෙට පය නූපුර හොල්ලනවා. පුදුමාකාර මිහිරක්. කන ගැන වැඩි අවධානයකින් හිටපු නැති කෙනෙක් මේ හඬවල වලට අහු වුණා. එයාලගේ මිහිරි ස්වර වලට අහු වුණා. ඒ අහුණා කියලා දැනගත්ත ගමන් යක්ෂණියෝ ආදර බසින් කතා කරනවා එන්ට අපේ ළඟට කියලා. අහු වෙලා ගියා ඇදිලා. යන්න යනකොට බෝධිසත්වෝ කතා කරා නවත්ත ගන්න බැරුව ගියා. එයත් විනාශ වුණා. යක්ෂණියෝ තව ටිකක් ඉස්සරහට යනකොට තවත් උපායක් යොදලා දැන් ඉන්නේ 4 දෙනයි. මේ 4 දෙනාව අල්ලගන්න උපායක් යොදලා. ඒ උපාය තමයි සුවඳ විලේපන කඩයක් දාලා නානා ප්‍රකාර වර්ගවල සුවඳ විලේපන. ඒ සුවඳ විලේපන ඈලාගේ ගත තවරාගෙන ඒ සුවඳ විහිදෙනවා. එක්කෙනෙක් සුවඳට අහු වෙලා ගියා. බේරගන්න බැරුව ගියා. තව ටික දුරක් යනකොට මෙන්න ලොකු බෝඩ් ගහලා තියෙනවා නොයේ කෑම ಜಾති වල.
කෑම ಜಾති හරියට මේ බෝඩ් ගහලා තියෙන්නේ ඒ වෙලේ දුම් යනවා වගේ ඔබ දකින්නවනේ දැන් උන පාරේ යනකොට. නොයි කෑම ಜಾති ගහලා තියෙනවා. ඒ වගේ සමහරවිට දුම යනවත් ඇඳලා තියෙනවා. දැක්ක ගමන් හිත ඇදිලා යන විදිහට කෑම බීම ගොඩයි. ඒ කඩේ ඇතුලේ ගොඩාක් කෑම බීම ಜಾති තියලා තියෙනවා පේනවා. අර දිව ගැන වැඩි අවධානයකින් හිටපු නැති කෙනා ඒකට ඇදිලා ගියා. දැන් ඉන්නේ දෙන්නයි. ඉස්සරහට යනකොට යක්ෂණිය සකස් කරලා දිනවා බොහෝම සුඛෝපභෝගී ඊටාම සුවපහසු ඇඳන් පුටු සහිත එහිම 아무තු තැනක්. ඒක දකිනකොට පහසට කැමති කෙනා ඒකට ඇදිලා ගියා. අන්තිමට මහා බෝධිසත්වයෝ විතර ඉතුරු වුණා. බෝධිසත්වයන් වහන්සේ විතරක් ඉතුරු වුණා. දැන් බෝධිසත්වයන් වහන්සේ වෙනුවෙන් යක්ෂණියන්ට කරන්න දෙයක් නැහැ. මේ බෝධිසත්වයන්ව බලෙන් අල්ලන්නත් බෑ. මොකද පිරිත් නූල් බැඳලා පිරිත් පැන්නයක් අතේ අරන් ඉන්නේ. මේ යක්ෂණිය පරදින්න කැමති නැහැ. මේ යක්ෂණියන්ගේ ප්‍රධාන යක්ෂණිය කල්පනා කළා මේ පුදුම පුරුෂයෙක්නේ. මේ පුරුෂයාව මං කොහොම හරි අල්ලනවා. මේ පුරුෂයාව අල්ලලාමයි මං පස්ස බලන්නේ. කොයි හරි තැනකදී ප්‍රමාදයකටපත් වෙයිනේ. හේවණැල්ල වගේ මං යනවා කියලා බෝධිසත්වයෝ පස්සෙන්ම එන්න පටන් ගත්තා. බෝධිසත්වයන් වහන්සේ එක මොහොතකටවත් ඉඩක් දුන්නේ නැහැ. අවසානයේ තක්ෂශිලාවලටම ඔන්න 7 වෙනි දවස් වෙද්දී ආවා. ඇවිදිලා තක්ෂශිලාවේ අම්බලමක් තිබුණා. මේ වෙනකොට රෑබෝ වෙලා. අම්බලමට ඇවිල්ලා බෝධිසත්වයෝ අම්බලමේ නිදා ගන්න කල්පනා කළා. අම්බලම වටේට තමන් වහන්සේ ළඟ තිබුණු අර පිරිත් නූල් ටික අරගෙන පිරිත් නූල් ඇද්දා. එතකොට යක්ෂණීට තමන්ට නිින්ද ගියත් ඇතුළට එන්න බෑ. දැන් යක්ෂණී අම්බලමේ යට පහළට වෙලා ඉන්නවා. යක්ෂණී තාම මනස්කාන්ත රූපයක් අරගෙන ඉන්නේ. ඇය හරි රූපවත්, ඇගේ හඬ හරි මිහිරි, ඇගේ ශරීරයෙන් පුදුම සුවඳක් විහිදෙනවා. එතකොට ඇය මෙතෙන්ට වෙලා ඉන්නවා අම්බලම ඉස්සරහට වෙලා. මොන පාන්දර ජාමේ වේගන එනකොට රජ්ජුරුවෝ එදා තක්ෂශිලාවල මහරජ්ජුරුවෝ වීදි සංචාරයේ පිණිස උදෑසනම උතින් යනවා. යනකොට හිතාගන්න බැරි තරම් මනස්කාන්ත රූපයක් තියෙන ස්ත්‍රියාවක් අම්බලමේ ඉස්සරහ වාඩි වෙලා ඉන්නවා. වටපිට බලනකොට පුරුෂයෙකුත් නිදාගෙන ඉන්නවා පේනවා. රජ්ජුරුවෝ මේ ස්ත්‍රියාවගෙන් ඇහුවා පින්වත් ස්ත්‍රිය නුඹ මොකෝ එතන වෙලා නුඹ ඇයි මේ අම්බලම ඇතුළට යන්නේ නැත්තේ? එතකොට මේ ස්ත්‍රියව කිව්වා අනේ මේ මගේ ස්වාමි පුරුෂයා මාත් එක්ක තරහ වෙලානේ රජතුමනි. මට යාව හිතවත් කරලා දෙන්නකෝ. මගෙත් එක්ක තරහ වෙලා මාව අම්බලම ඇතුළට ගන්නේ නැත කිව්වා. යක්ෂණී මෙහෙම කියනකොට බෝධිසත්වයන්ට මේක ඇහුණා. බෝධිසත්වයෝ ඒ මොහොතේම අවදි වුණා. අවදිලා බෝධිසත්වයෝ කියනවා මහරජතුමනි අහුවෙන්න එපා මේ යක්ෂණීගේ වචනයට. මේ රූබර මේ වෙස් අරගෙන හිටියට මේ යක්ෂණියක් අහුවෙන්න එපා කිව්වා ඔබතුමා ඔකට. එතකොට මේ යක්ෂණී කියනවා අනේ රජතුමනි ඔබතුමා දන්නවනේ ස්වාමි පුරුෂයන්ගේ හැටි. ස්වාමි පුරුෂයන්ට කේන්ති ගියාට පස්සේ බිරිඳත් යක්ෂණියක් බවට පත් වෙනවා. කේන්ති ගියපු ස්වාමි පුරුෂයා බිරිඳට කියනවා මේ යක්ෂණියක් කියලා. ඉතින් ඒ නිසා ඔබතුමා ඒවා හිතන්න එපා කිව්වා. අනේ මට මේ මිනිහාව සමගි කරලා දෙන්න බැරි නම් මේ මිනිසයා ඕන එකක් කරගත්ත දෙයින්. ඔබතුමාට පුළුවන් මාව රකින්න. ඔබතුමා මාව ගන්නටකෝ කිව්වා. එතකොට මේ රජුරු කල්පනා කළා දැන් මේ මිනිහාට මේ මෙච්චර ලස්සන කාන්තාවක් එපා නම් මං මේව මගේ අන්තපුරයට අරගන්නවා කියලා මේ යක්ෂණීව අස්වැයා පිටේ ඉඳගෙන අරන් ගියා. බෝසත් කුමාරයා නොඑක් දේ කිව්වත් රජුරු කිසිම කාණ්ඩ කරගත්තේ නැහැ. යක්ෂණීව එකතු කරගෙන ගියා. යක්ෂණීව එකතු කරන් ගිහිල්ලා දැන් මේ 7 වෙනි දවසේ සිද්ධ වෙන සිදුවීම. එදා රාත්‍රියේ යක්ෂණියත් එක්ක සිරියහනේ ඉන්නකොට යක්ෂණී යක්ෂ වෙස් ගත්ත අර රූබර වෙස් ඔක්කොම නැතුව ගියා. රජ්ජුරුවන්ව ඊට පස්සේ ඒ රජමාලිගාවේ ඇතුලේ හිටපු සියලු දෙනාව ඒ යක්ෂණියත් තමන්ගේ යක්ෂ පිරිවරත් ඇවිල්ලා සම්පූර්ණයෙන් කෑව ඇට විතරයි ඉතුරු කළේ.
ඊළඟ දවසේ රජවාසලේ දොරටු අරින්න විදිහක් නැහැ. කවුරුත් නැහැ. ඔක්කොම ඇතුලේ විනාශ වෙලා. සම්පූර්ණයෙන්ම අර යක්ෂ මේ සාපයක් වගේ මේ මාලිගාව එක රැයෙන් විනාශ වෙලා ගියා. මාලිගාවේ කවුරුත් ඉතුරුන්නේ නැහැ. අවසානයේ මිනිස්සු මාලිගාවේ වාසල් දොරටු කඩලා ඇතුළට ගිහින් බලනකොට සම්පූර්ණ ඒ තැන ඇට විසිරිලා මහා විනාශයක් වෙලා බෝධිසත්වෝ ඒ වෙලාවේ මිනිස්සුන්ට කිව්වා ඕන් අපේ රජුරවන්ට අවසානයේ වෙච්ච දේ අයියෝ මං කිව්ව දේ ඇහුවේ නැහැ. එතකොට මිනිස්සු ඇහුවා පින්වත් පුරුෂය නුඹ කවුද? කිව්වා මට මේ මෙහෙම එකක් උනේ. මම මේ බරණස් මහා රජුරවන්නේ බාලම පුතා. මම මේ තක්ෂශිලාවට ආවේ යම් වචනයක් දැනගෙන. ඒ එනකොට ඊටා දුෂ්කර ගමනක් එන්න තියෙන බව මට උතුම් මුනිවරු කිව්වා. මං ඒක අහගෙන රැකිලා ආවේ. අයියෝ මේ රජුරවන්ට බැරුණානේ රැකෙන්න. එතකොට මිනිස්සුන්ට හරි සතුටක් හටගත්තා. අපේ රටේ මහරජුරුවෝ කාමවසඟ වුණා. මේ තරුණ පුරුෂයා මෙච්චර බේරිලා ආපු කෙනෙන්නේ මෙයාමයි රාජ්‍යයට සුදුසු කියලා මිනිස්සු ඔක්කොම තමන්ගේ ඒකමතික තීරණයෙන් මහා බෝධිසත්වයන්ව රාජ්‍යයේ පිහිටෙව්වා. ඉතින් බුදුරජාන් වහන්සේ ওই විදිහට මේ තක්ෂිලා ජාතකයේ වදාලා බුදුරජාන් වහන්සේ දේශනා කළා මහණෙනි එදා විපතට පත්වෙච්චි 5 දෙනා කවුද කියලා දනීද? ඒ 5 දෙනා නුඹමයි කිව්වා. අදත් එක තැනකට විතරක් අවධානය යොමු කරගෙන හිටියොත් නම් නුඹලා විනාශ වේවි කියලා බුදුරජාන් වහන්සේ භික්ෂුන්ට ඊටාම මధుර මනෝහර කුරවීක ස්වරයෙන් මේ ගාථාවන් අදාලා. මේ ගාථාවන් පින්වතුන්ලාටත් තිරේ දර්ශනය වෙනවා. පින්වතුනි ධම්මපදයේ 360 වෙනි ගාථාව අපි මේ සජ්ජායනා කරන්නේ. බලන්න මේ ධම්මපදයේ දේශනා මාලාව හැම දවසකම උදෑසන පින්වතුන්ලා නැරඹුවා නම් පින්වතුන්ලාට සන්තෝෂ වෙන්න පුළුවන්. ධම්මපදයේ ගාථා අතරේ ගාථා 360ක් අපි මේ වෙනකොට අර්ථ වශයෙන් ඉගෙන ගත්තා. අපි මේ ගාථාව සජ්ජායනා කරමු. චක්කුණා සංවරෝ සාධු සෝතේන සංවරෝ ගානේන සංවරෝ සාධු ජීවහාය සංවරෝ ඇසින් සංවර වීම යහපති කනින් සංවර වීම යහපති නාසයෙන් සංවරය යහපති දිවෙන් සංවර වීම යහපති කායේන සංවරෝ සාධු වාචාය සංවරෝ මනසා සංවරෝ සාධු සබ්බත් සංවරෝ සබ්බත් සංවුතෝ භික්ඛු සබ්බ දුක්ඛා පමුච්චති කයින් සංවර වීම යහපති වචනයෙන් සංවරය යහපති මනස සංවර වීම යහපති හැමතැන්හි සංවරය යහපති හැමතැන්හි සංවර වූ භික්ෂුව හැම දුකින් නිදහස් වෙයි. බලන්න සංවර වීම බුදුරජාණන් වහන්සේ වදාළේ ওই විදිහට. අපි සංවර වෙනවා කියලා කියන්නේ රැක ගන්නවා කියලා කියන්නේ පින්වතුනි. ඔන්න ඔහොම රැකෙන එක. ඇහැ රකින්න ඕන, කන රකින්න ඕන, නාසය රකින්න ඕන, දිව රකින්න ඕන, කය රකින්න ඕන, වචනෙත් රකින්න ඕන. ඊළඟට මනසත් රකින්න ඕන. හැම තැනදීම රැකින්නත් ඕන. මේ රැකවරණේ කොහොමද අපි හදාගන්නේ? බුදුරජාණන් වහන්සේගෙන් කෙනෙක් ඇහුවා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ ඇස,
කන නාසය දිව කය කියන පහ රැක ගන්නට නම් කුමක්ද කළ යුත්තේ? බුදුරජාන් වහන්සේ වදාළ මනස රැක්ක යුතුයි. අර පහම රැකිනවා හිත රකින්න පුළුවන් නම් දැන් හිතේ තියෙන අදිෂ්ඨානය, හිතේ තියෙන හිරියොත, හිතේ තියෙන වීරිය, හිතේ තියෙන කර්මඵල අදාහ ගැනීම මේකෙන් තමයි රැකෙන්නේ. අන්න රැකෙන්න නම් හොඳට මනස රැක ගන්න ඕන කිව්වා. එතකොට එයා ඇහුවා ස්වාමීනි මනස රැක ගන්නට අපි මොකද්ද කළ යුත්තේ? බුදුරජාණන් වහන්සේ වදාලා හොඳට සිහිය පිටවන්න ඕන. හොඳ සිහියෙන් තමයි මනස කියන එක අපිට රකින්න තියෙන්නේ. හොඳ සිහියෙන් මනස රැක්කොත් ඇස කන නාසය දිව කය කියන පහම රැක්කා වෙනවා. ඉතින් ඒ රැකවරණේ හදා ගන්න ඕනේ. ඊළඟට හොඳට සිහියෙන් ඉන්නවනම් වචනත් රකින්න පුළුවන්. සිහි කල්පනාවෙන් යුක්ත කෙනා වචන කතා කරන්නේ ගොඩාක් පරිස්සමින්. ගොඩාක් පරිස්සමින් කෙනෙක් වචන කතා කරනකොට පින්වතුනි වචන ගොඩාක් වැඩි වෙයිද කතාව වැඩි වෙයිද අඩු වෙයිද? ගොඩක් වෙලාවට සිහි කල්පනාවෙන් යුක්තව වචන කතා කරන අයගේ වචන හරි අඩුයි. නිශ්ශබ්දයි. නිහඬ භාවය කියන එක හරි ප්‍රියජනක දෙයක්. කොයි වෙලෙත් කියවීම කියලා කියන්නේ ප්‍රියජනක දෙයක් නෙවෙයි. කියනවනම් කියන්න ඕන මිත බහණී ප්‍රමාණය දැනගෙන කතා. කියන කතාවෙන් බොරුවක් නොවෙන්න ඕන, කේලමක් නොවෙන්න ඕන, හිස් වචනයක් නොවෙන්න ඕන, පරුස වචනයක් නොවෙන්න ඕන. ආන්නේ වචන නම් දිගටම කතා කරත් මොකද? ඒ වචන නම් දිගටම කතා කරත් මොකදනේ? ඒ නිසා වචන කතා කරන්නත් හොඳට සිහිය ඕන. සිහියක් නැතුව ඔහේ වචන කතා කරන්න ගියොත් ඒ වචන කතාව තුලිමුත් සෑහෙන අර්බුද හට ගන්නවා. මේ වචන කතාවෙන් Taman කියන්නේ මොකද්ද කියලා තෝර බේර ගන්න බැරුව යනවා. ඒ කෝකාලිකට ඈත අතීතයේ සිද්ධ වුණා නික සිදුවීමක් ඒ තාපසාරාමයක. මේක සිද්ධ වුණේ අතීත ජීවිතයක. තාපසාරාමයක කෝකාලිකත් තාපසෙක් විදිහට මේ ඍෂි පැවිද්දෙන් පැවිදිලා හිටියා. හරියට කියවනවා. හැම තිස්සෙම කියවනවා. එතකොට ඔය තාපසාරාමේ හිටියා එක තාපසින් වහන්සේ නමක්. ඒ තාපසින් වහන්සේට අරසස් රෝගය තිබුණා. මේ රෝගේ තියෙන හින්දා පොඩ්ඩ ඇත්තන් කේන්ති යනවා. දවසක් මේ තාපසින් වහන්සේ තමන් වහන්සේට ඔය මේ ගින්දර ටිකක් සකස් කර ගැනීම උදෙසා දර පලනවා. දර පල ඉද්දී අර කියවන තාපසයා එතෙන්ට ගියා. ගිහිල්ලා ඔන්න දර කොටයක් උඩම පැත්තකින් වාඩි වුණා. දැන් අර තාපසින් වහන්සේ බොහොම මහන්සියෙන් දර කොටේ උසවලා දර පලනවා. පලද්දි ඉතින් දර පලනවා කියලා කියන්නේ ලේසි පහසු වැඩක් නෙමෙයිනේ. දැන් මේ දර කොටේට දෙතුන් පාර ගහනවා පැලෙන්නේ. දැන් අර කියවන තාපසයා හිමීට කතාව මාරු කළා. මාරු කරලා දැන් අර දර පලන තාපසින් වහන්සේට දර පලන්න උගන්වනවා මෙයා. කියනවා ඔය ඔතෙන්ට ගහලා හරියන්නේ මේ මෙතෙක් ගහන්න. මෙතෙන්ට ගහපුවම දර කොටේ පැලෙයි. ඔන්න කියන එක අහලා අර තාපසයා ගහනවා. ගහපුවම දර කොටේ පැලෙන්නේ නැහැ. ඔය කොයි ඉතින් පණක් නැහනේ මේ දර කොටේට ගහන්න කියලා. දැන් දර පැලීම ගැන සෑහෙන කතන්දර. අන්තිමේ අර තාපසින් වහන්සේට දොස්පරොස් කියන්න පටන් ගත්තා මේ දර කොටයක්වත් පලා ගන්න බෑනේ මේ හරියට කියලා. අර අරසස් රෝගේ තියෙන තාපසින් වහන්සේට කේන්ති ගියා. එක පාර තද කේන්තියක් ආවා. දැන් මේකා මට මේ මෙතන වාඩි වෙලා දර පලන්න උගන්වනවා. මට මේ පොඩ්ඩක්වත් උදව් වෙන්නේ නැතුව කේන්ති ගිය ගමන් අතේ තිබ්බේ පොරවින් දමලා ගැහුවා. කටින්දාම අර තාපසයා වෙනසී ගියා. කටින්දාම වෙනසුණා. ඉතින් ওই සිද්ධිය සිද්ධ වෙලා ඒ තාපසයාගේ බුහුම දාන කටයුතු ඔක්කොම ඉවරුණාට පස්සේ මහා බෝධිසත්වයන් වහන්සේ තමයි එදා ඒ කාලේ තාපස ආරාමේ ප්‍රධාන තාපසයා. මේ බෝසත් තාපසින් වහන්සේ අනිත් පිරිසට මේ කාරණේ ඒත්තු ගන්නට අවස්ථාවක් හිටියා. එතකොට මෙහෙම සිද්ධියක් වුණා. ඔය තාපස ආරාමේට අර මේ තරුණ වයසේ තාපසින් වහන්සේලා පාඩම් වැඩ පහසු කරගන්න මේ කුකුලෙක් ඇති කළා. ඒ කුකුල එතකොට වෙලාවට අලුයම හඬලනවනේ. එතකොට මේ තාපසින් වහන්සේලා ලේසි නැගිටලා පාඩම් කටයුතු කරගන්න. මේ කුකුල මැරුණා.
කුකුලා මැරුණාට පස්සේ අලුතෙන් කුකුලෙක් ගෙනාවා. මේ කුකුලා කෑ ගහන්න ඕන වෙලාව දන්නේ. මේකා සමහරලාවට රෑ 12ටක් කෑ ගහනවා. අනේ අර තාපසින් වහන්සේලා හෙට උදෑසනින්ම පාන්දරින් අවදි වෙන්නම් කියලා නිදාගත්තාම මෙන්න 12ට විතර මූ කෑ ගහනවා. නිින්ද කැඩෙනවා. හැතැම් වෙලාවට පාන්දර 1ටක් කෑ ගහනවා. ඊළඟට මේකා උදේ පාන්දර ජාමේ පාන්දර 4:00 5 වෙනකොට කෑ ගහන්න ඕන වෙලාවට කෑ ගහන්න නැතුව ඉන්නවා. දවසක් මේ කුකුලා රෑ 12ට 1ට විතර කෑ ගැහුවා. එක තාපසයෙකුට හොඳටම කේන්ති ගියා. මේ කාගේ මේ කෑ ගැහිල්ලින්ද අපේ පාඩම් වැඩත් ඔක්කොම සවුත් වෙනවා කියලා ගියා අල්ලගෙන කුකුලාගේ බෙල්ල කැඩුවා. කේන්ති ගිහලා. එතකොට ඔන්න ඊළඟ දවසේ උදෑසනින්ම පැමිණිල්ල එනවා බෝධිසත්ව තාපසයන් වහන්සේට. අර අසවල් තරුණ තාපසයා අර කුකුලාගේ බෙල්ල කඩලා. එතකොට බෝධිසත්වයෝ ගෙන්නවා ඒ තාපසයා. ගෙනලා ඇහුවා ඇයි මෙහෙම කළේ? කිව්වා අනේ ආචාර්යතුමනි මේකා කෑ ගහන වෙලාව දන්නේ නැහනේ. අපිට හරියට පාඩම් වැඩ ඔක්කොම සවුත් වෙනවා. ඉතින් මට මේ රෑ 12ට විතර කෑ ගහනකොට කේන්ති ගියා. කේන්තියත් එක තමයි කළේ කිව්වා. එතකොට බෝධිසත්වයෝ එදා හේතු ගන්නලා තියෙනවා අර පිරිසට. අර තාපසයට උනේත් ඔය ටිකමයි. ඒ නිසා හොඳ සිහියෙන් වචනේ රකින්න, කට රකින්න කියලා. ඉතින් ඒ නිසා සිහිය අපිට හරි ප්‍රයෝජනයි වින්තුනේ. සිහියෙන් තමයි අපිට සම්පූර්ණයෙන් අපිව රැක ගන්න තියෙන්නේ. ඒ නිසානේ බුද්ධ දේශනාවේ සිහිය හඳුන්වන්නේ කොහොමද? සිහිය කියලා කියන්නේ ප්‍රධාන නගරයක දොරටු පාලයා බඳුය. ප්‍රධාන නගරයක් ආරක්ෂා කරගන්න තියෙන ප්‍රධාන දොරටුවේ ප්‍රධානතම දොරටු පාලයා සිහියයි. ඒ වගේ මේ ඇස කියන එකෙන් ඇතුළට අයහපත් දෙයක් ගියොත් ජීවිතේම සම්පූර්ණයෙන් වෙනසෙන්න පුළුවන්. අපි දකින්නව නේද එහෙම ප්‍රවෘත්ති. ඇතැම් වෙලාවට Tamanට ස්වාමි භාර්යාවෝ ඉද්දි ඔන්න වෙන ස්ත්‍රියාවක් එක්ක වෙන පුරුෂයෙක් එක්ක අනියම් සම්බන්ධකම් පටන් ගන්නවා. සමහරට ඔහුගේ රූපේ මුල් කරගෙන තමයි ඒක පටන් ගන්නෙ. පටන්ගෙන ඒක කෙලවර වෙන්නේ අවසානයේ Tamanට දරු පවුල් නැති වෙලා සමහරලාට Tamanගේ ජීවිතෙත් නැති වෙලා සමාජයෙන් නින්දාවකුත් ලැබලා මිනිමරුන් වලටත් අහු වෙලා. එතකොට කෙනෙක් දකින්නවා නම් ඒ අනතුර දකින්න තියෙන්නේ සිහියෙන්මයි. සිහියෙන් දකින්න ඕන. මේ රූපේ මං මගේ අස්සට ගත්තොත් අරුබුදයක්මයි. බලන සමහරලාට තරුණ වයසේ දූල පුතාලා ඔය වගේ ඇහැ අසංවර කරගෙන. ඒ අසංවර කර ගැනීම හින්දා අධ්‍යාපනය කඩාකප්පල් කරගන්නවා. සමහරලාට ඉදාම අඩු වයසින් ජීවිතෙම වන්දි ගෙවනවා. කොච්චර ප්‍රශ්න තියෙනවද? දොරටු පාලය නැතිකම. ඊළඟට කනට ඉන්න ඕන දොරටු පාලයෙක්. ඇසිය යුතු දේ සම්බන්ධයෙන් තෝරලා බේරලා ගන්න. ඒ තමයි සිහිය. සිහියෙන් කන රැක්කේ නැත්තම් කනින් යන එකක් ඇති. කනින් යන එකක් ඇති කෙනෙක්ව අවුස්සන්ට. සමහරලාට කනින් අහපු එක වචනයක් නිසා කොච්චර අරුබුද හට ගන්නවද? ඒවා මනුස්ස ඝාතන වලින්, හිරේ විලංගුවේ වැටීම් වලින් කෙලවර වෙන්නේ. එහෙම නැත්තම් නාසයට දැනෙන ගඳ සුවඳක් ඇති සම්පූර්ණයෙන් අවුල් වෙලා යන්න. එහෙම නැත්තම් දිවට දැනෙන රසයක් ඇති සම්පූර්ණයෙන් අවුල් වෙන්න. කායික පහසක් ඇති සම්පූර්ණයෙන් මිනිස්සෙක් අවුල් වෙන්න. ඊළඟට හිතට එන හිතවිල්ලකුත් ඇති සම්පූර්ණයෙන් මිනිස්සෙක් අවුල් වෙන්න. ඒ නිසා හොඳ සිහියෙන් මේ ජීවිතේ ගත කළ යුතුයි. ඉතින් අර භික්ෂුන් වහන්සේලාට බුදුරජාන් වහන්සේ මේ දේශනා කරපු දේශනාව අතිශයින්ම ප්‍රයෝජනවත් වුණා. ඒ 5 දෙනා වහන්සේම සෝතාපන්න ඵලය සාක්ෂාත් කළා. ඒ නිසා හොඳට මේ අදහස ඇති කරගන්න. ඇස සංවර කර ගැනීම යහපති. කන සංවර කර ගැනීමද ඊතා යහපති. නාසය සංවර කර ගැනීමද ඊතා යහපති. දිව සංවර කර ගැනීමද ඊතා යහපති. කයේ සංවරයද ඊතා යහපති. වචන සංවර කර ගැනීමද ඊතා යහපති. මනස සංවර කර ගැනීමත් ඊතා යහපති. හැම තැනදීම සංවර වීම ඊතා යහපති. හැම තැනදීම සංවර වූ භික්ෂුව සියලු දුකින් නිදහස් වෙන්නේ. ඒ ඔහුට තියෙන්නේ සැනසෙල්ලමයි. ඒ නිසා තමන්ව සංවර කර ගැනීම පිණිස
තමන් තමන්ව රැක ගැනීම පිණිස තම තමන්ම අදිෂ්ඨානයක් ඇති කරගත යුතුයි. අපි හැමදිනාට ගෞතම බුද්ධ ශාසනය මුණ ගැහිච්ච මොහොතේ අපව රැකගන්ට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස් කළා වූ දාරතර පුණ්‍ය ධර්මයන් සක්දිවිඳුන් ප්‍රධාන සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. සියලු බ්‍රහ්ම කායික දෙවිවරුත් අපගේ ඉෂ්ඨකාමී සියලු දෙවිවරුත් ලංකා භූමිය සුරකින ශ්‍රීමත් සුමන සමන් දෙවියන් ප්‍රධාන සියලු දෙවිවරුත් පින් අනුමෝදන්ව දෙවියෝ දිව්‍ය සැපෙන් වැඩෙත්වා. දෙවියන්ගේ නිරන්තර රැකවරණ ආශිර්වාද අප හැම දෙනාට දෙවියෝ සලසා දෙත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදේවා. සාදු සාදු සාදු. රැස් කරගන්නට යෙදුණු උදාරතර පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. ගුරු දේවයන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. මේ ගෞතම බුද්ධ ශාසනය තුලම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළ උදාරතර පුණ්‍ය ධර්මයන් මාමෙවුනා වාසී රටලෝක වාසී පූජනීය මහා සංඝරුවනටත් අනගාരികා මෑණිවරුන්ටත් පැවිදි අපේක්ෂාවෙන් සිටින පින්වත් හැමදෙනාටත් අනුමෝදන්ව ගේ ගෞතම ශාසනය තුලම ධර්ම අවබෝධයෙන් සැනසේවා. සාදු සාදු සාදු. අද දවසේ මේ උතුම් ධර්ම දානමය පින විශේෂයෙන් සිදු කළේ ප්‍රධාන අරමුණක් ඇතිව 50 වෙනි විවාහ සංවත්සරයේ සමරන පියසිරි මාදුගොඩ සහ සුමිත්‍රා මාදුගොඩ යන ආදරණීය දෙමාපියන් හට මේ සියලුම පුණ්‍ය ධර්මිය අනුමෝදන් වෙත්වා. මේ පිනේ ආශිර්වාදයෙන් බුද්ධ රත්නේ ධර්ම රත්නේ සංඝ රත්නේ ආශිර්වාදයෙන් පින් අනුමෝදන් වෙලා සතුටු වෙන සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් මේ මෑණියන්ටත් පියාණන්ටත් නිදුක් නිරෝග සුවපත් භාවයම සැලසේවා. දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. තවදුරටත් ජීවිතයට සුවසේ පින් රැස් කරගන්නට ලැබේවා. සුවසේම ධම්මග දියුණු කරගන්නට අවකාශය සැදෙත්වා. ගෞතම ශාසනය තුලදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා. සෙත් ප්‍රාර්ථනා කරනවා. රැස් කළා වූ උදාරතර පුණ්‍ය ධර්මයන් අද දවසේ ධර්ම දානයන් සිදු කරන පින්වත් දරණී දහම් දිර් ප්‍රතාපසිංහ කොළුණු ක්‍රිෂ්මි කේදර මාදුගොඩ යන ඒ සෑම සියලු දෙනාගේ නමිනුත් පියසිරි මාදුගොඩ සුමිත්‍රා මාදුගොඩ යන ඒ පින්වත් හැම දෙනාගේ නමිනුත් මිය ගියා වූ සියලු ඥාතීන්ට පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිතේ ඒකාන්තයෙන්ම සැපයටපත් වෙත්වා. ඥාතීන්ට ඉක්මන් භවයකදීම සසර දුකින් නිදහස් වෙන්න මේ සියලු පින් හේතු වාසනා වෙත්වා කියන ප්‍රාර්ථනාවේ යුතුව පින් අනුමෝදනා සිදු කරන්න. රැස් කළා වූ උදාරතර පුණ්‍ය ධර්මයන් අද දවසේ ධර්ම දානයන් සිදු කළා වූ ඒ පින්වත් දරුවන්ට ධරණී ප්‍රතාපසිංහ, දහම් ප්‍රතාපසිංහ, දිර් ප්‍රතාපසිංහ, ඒ වගේම කොළුණු මාදුගොඩ, ක්‍රිෂ්මි මාදුගොඩ, කේදර මාදුගොඩ යන ඒ දූදරු මුණුපුරන් ඇතුළු පවුලේ සෑම සියලු දෙනාට පියසිරි මාදුගොඩ සහ සුමිත්‍රා මාදුගොඩ දෙමාපියන්ට මේ සෑම සියලු දෙනාට පින් අනුමෝදන් වෙලා සියලු දෙනාට සියලු යහපත සියලු අභිවෘද්ධිය සැලසේවා. ජීවිතවල කරන කියන රැකී රක්ෂා දූදරු මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු මේ ආදී සෑම සියලු දේ ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. ජීවිතයට සියලු යහපත සැලසෙත්වා. පෙනෙන නොපෙනෙන කරදර බාධා ආදී යම්තාක් ඇද්ද සියල්ලම දුර වෙලා සැපසැනසිල්ලෙන් යුක්තව ජීවිත ගත කරන්නට හැම දිනාට වාසනාව ලැබෙත්වා. පින්වතුන්ලාට තමන්ගේ මේ ජීවිතේ දියුණුව සලසාගෙන කලන මිතුරු ඇසුරේ සුවසේ පින් රැස් කරගෙන සුවසේම දහමේ හැසිරෙන්න අවකාශය සැලසෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වත් හැම දිනාටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් ඒ වගේම සුපින්වතුන්ලා හැම දිනාට ගෞතම බුදු සසුන තුලම සුවසේම ධර්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තිරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.